ආයුබෝවන් මිහි කත අපි අද කතා බහ කරන්න යන්නේ අපේ රටේ ලෝකයේ මේ හැම තැනකටම කතා බහ කරන්න පුළුවන් පුළුල්ම මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ජෛව විවිධත්වය සහ පාරිසරික සංරක්ෂණය. දැන් අපි අපේ රට ගැන කතා බහ කළොත් කොළඹ ඉඳලා නුවරඑළියට යද්දී අපේ රටේ දේශගුණය මොන ආකාරයෙන් වෙනස් වෙනවද? අපේ රටේ උෂ්ණත්වය මොන විදිහට වෙනස් වෙනවද? ඔබට ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඒ තියෙන පාරිසරික පද්ධතිවල තියෙන විචල්්‍යතාවයන් ගැන ඔබට හොඳ හැටි අවබෝධයක් තියෙනවා. ශාක ප්‍රජාව, සත්ව ප්‍රජාව මේවායේ තියෙන වෙනස්කම් පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. මේ හැම එකකින්ම තේරුම් ගන්න පුළුවන් මේ හැම එකක්ම එකින් එකට සම්බන්ධයි. අපිට හම්බෙන උෂ්ණත්වය, අපිට හම්බෙන වර්ෂාපතනයත් එක්ක ඒ පරිසර පද්ධතියේ ශාක ප්‍රජාව, සත්ව ප්‍රජාව ඒ අනුකූලව නිර්මාණය වෙලා තියෙනවා. මේ තරම් පුළුල් මාතෘකාවක් පැයක් තුල කතා කිරීම අභියෝගයක්. නමුත් ඒ අභියෝගය අද දවසේදී අපි මිහි කත තුලින් බාරගන්නේ අපේ සමාජයට නිවැරදි පණිවිඩයක් ලබා දෙන්න. ඒ සඳහා අද දවසේදී සුපුරුදු පරිදි අපට ඔබට මඟ පෙන්වන්න මැදිරියට වැඩමවා සිටිනවා සුරකිමු ශ්‍රී ලංකා පදනමේ ගරු සභාපති පූජ්‍යපාද පාහියංගල ආනන්ද සාගර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අපේ හාමුදුරුවනේ අපි මුලින්ම සාකච්ඡා කරමු ජෛව විවිධත්වය. මේ පිළිබඳ මේ වචනය අපි නිවැරදි ලෙස විග්‍රහ කරගමු. එතෙන් සිට අපි මේ මාතෘකාවට ප්‍රවේශය ලබා ගමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබතුමා කිව්ව ආකාරයට පුළුල් මාතෘකාවක් අපට කතා කරන්න පැයක කාල සීමාවක් තියෙන නිසා අපට එක එක ප්‍රතිකඩයන් ඇස්සේ මේක සාකච්ඡා කරන්න පුළුවන්. ජෛව විවිධත්වය කියලා කියන්නේ තාමත්ම සරලව ගත්තාම ලෝකේ පවතින ශාක හා සත්ත්ව මේ කොට්ටාස් වල තියෙන විවිධත්වය. එතකොට අපි ගත්තාම ඒ යම් ශාක ගත්තාම ඒ ශාක වල තියෙන විවිධත්වය වෙනස්. ඒ වගේම සත්ත්ව කොට්ටාස ගත්තාම ඒ සත්ත්ව කොට්ටාස වලත් විවිධත්වයක් තියෙනවා. උදාහරණයක් අපි අලිය ගමු. එතකොට තෙත් කලාපී අලියගේ, පියලි කලාපී අලියගේ, මධ්‍ය කඳුකරේ අලියන්ගේ වෙනස් වීම් තියෙනවා. මේ වෙනස් වීම මේ විවිධත්වය තමයි ජෛව විවිධත්වය කියලා හඳුන්වන්නේ. එතකොට ජෛව විවිධත්වයේ තියෙන විශේෂත්වය තමයි මේ පාරිසරික කලාපයක ජෛව විවිධත්වයේ පැවතියාම තමයි මේ එකකින් එකක තවත් ශාකයකින් තවත් ශාකයකට තවත් සත්ව කොට්ටාසකින් තවත් සත්ව කොට්ටාසයක පැවැත්ම තියෙන්නේ. මේ විවිධත්වයේ මත තමයි මේ බැඳීම, මේ පැවැත්ම, මේ සුරක්ෂිත භාවය සහ මේ තියෙන සත්වහා ජීව වල තියෙන වෙනස් වීම මේ සියල්ලම මේ මට්ටමට පවතින මේ ජෛව විවිධත්වය නිසා. ජෛව විවිධත්වය යම් තැනක බිඳ වැටෙනවා නම් උදාහරණයක් යම් සත්වෙන්ගේ තියෙන ජීවන මේ ඔවුන්ගේ ආහාර චක්‍රය. ඒක අපි දකිනවා ආහාර චක්‍රය කියලා. යම් තැනක එක සත්ව කොට්ටාසයක බිඳ වැටීම තව විශාල කොට්ටාසයක්ගේ බිඳ වැටීමක් හැට දකින්න පුළුවන්. එතකොට මේ ඒකයි අපි කියන්නේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම පාරිසරික පද්ධතියක විශේෂම වටිනාකම. එතකොට දුර්ලභ ගණයේ ශාක සත්ව සහ මේ කොට්ටාස නැවත සුරක්ෂිත කරලා සංරක්ෂණය කරලා ආරක්ෂා කරලා පවත්වාගෙන යන එක මේ ජෛව විවිධත්වයට තියෙන විශාල රුකුලක්. ඉතින් ජෛව විවිධත්වය ගැන විශේෂයෙන්ම ගත්තාම ලංකාවේ ඉතාමත්ම පුංචි භූමියක් ලංකා රට. බොහොම ඉන්දියාව ගත්තම 60 ගුණෙන් එකක් කියලා කියනවනේ. ඉතින් එහෙම ගත්තාම පුංචි භූමියක්. හැබැයි මේ පුංචි භූමිය ඇතුලේ ජෛව විවිධත්වය ඝනත්වය ඒ තියෙන විශාලත්වය වැඩි. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. අපි හිතන්නකෝ මේකේ තියෙන විවිධත්වය ගැන කතා කරන්න අපි තමත්ම උඩින් සරලව ගත්තාම පස්සේ දේශගුණික තත්ත්වයන් හිතන්න. අද අපි මේ ඉන්නේ කොළඹ. අපිට විනාඩි කිහිපයක් ඇතුළත යන්න පුළුවන් පැයකින් දෙකකින් යන්න පුළුවන් දකුණු පැත්තට වියලි කලාපෙට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ වියලි කලාපත් පහු කරලා අපට ඕනනම් එතනින් යන්න පුළුවන් මොනරාගල වියලි කලාපේ මධ්‍ය වියලි කලාපත් එක්කම බදුරු බණ්ඩාරල නුවරඑළියට. එතකොට ඒ තත්ත්වය තවත් වෙනස්. කඳුකර තත්ත්වය තවත් වෙනස්.
ඔව් ඒ තත්ත්ව දෙකම වෙනස් යාපනයේ පැත්තට ගියාම. ওই දෙක එහා පැත්තට ගියාම පස්සේ නැගෙනහිර පැත්තටම තවත් වෙනස්. ඉතින් මේ කලාපයන් දිහා බැලුවත් ජෛව විවිධත්වයෙන් අනු වුණ පැත්තක්. ඒ කියන්නේ දේශගුණික වෙනස් වීම, මේ තියෙන ජෛව විවිධත්වයේ වෙනස් වීම, මේ රටේ මෙච්චර ලස්සන රටක් නිර්මාණය වෙන්න. මෙච්චර ලස්සන රටක මෙච්චර ලස්සන ගහකොළ තියෙන මෙච්චර ලස්සන පිවිතුරු පින්වන්ත රටක් බිහි වෙන්න ප්‍රධාන වශයෙන් මේ රටේ බලපෑම කරන්නේ ජෛව විවිධත්වය. අපි කාටවත් තේරෙන්නේ නැතුව කාරුවක් කතා කරන්නේ නැතුණාට මේ පාරිසරික පද්ධතියේ තියෙන ජෛව විවිධත්වය නිසා තමයි මේ රට මෙච්චර ලස්සනලා තියෙන්නේ. විවිධ මල් පිපෙන්නේ. විවිධ ප්‍රමාණයේ ගස් දකින්න පුළුවන්. වැල් දකින්න පුළුවන්. විවිධ ප්‍රමාණයේ රසවත් පළතුරු අපට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ආහාර ක්‍රියාවලිය වෙනස් වීම ඇතුලේ අපට වෙනස් කළ දකින්න පුළුවන් තත්ත්වයක් ඇතිලා තියෙනවා. මේ පොළවේ තියෙන විශේෂත්වය, මේ තියෙන ජෛව විවිධත්වය, මේ තියෙන සත්හා ශාකවල තියෙන වෙනස් වීම තමයි විශේෂයෙන්ම මේ සඳහා බලපෑම තියෙන්නේ. ඉතින් අපි ගත්තාම මේ தත්ත්වය අපිට කොටස් දෙකකින් දකින්න පුළුවන්. එකක් තමයි දේශගුණික தත්ත්වය. අර මුලින් සඳහන් කර දේශගුණික தත්ත්වය අනුව අපට මේ தත්ත්වය දකින්න පුළුවන් පුළුල් පාරිසරික පද්ධතියක ජෛව විවිධත්වයේ ලක්ෂණ දකින්න පුළුවන්. ඊළඟ තමයි භූ ලක්ෂණ පද්ධතිය. භූමි ලක්ෂණ පද්ධතියත් අනුව අපට මේ ජෛව විවිධත්වයේ විශේෂත්වයන් දකින්න පුළුවන්. මේ ඊටමත් කුඩා භූමියක මේ විශේෂත්වයන්. ඉතින් ඒක විශේෂයෙන්ම ලංකාවේ අපිට ඊටමත්ම වැදගත් මේ ජෛව විවිධත්ව ලක්ෂණයට මේ කාරණා බලපානවා. ඒ වගේ තමයි ලංකාවේ ආවේනික වනාන්තර වලට විශේෂයෙන්ම ආවේනික ශාක වලින් අපේ රටේ භූමියේ 90ක් ශාක පවතිනවා. 90ක් ආවේනික ශාක පවතින ලංකාවේ. ඒ ජෛව විවිධත්වයේ තියෙන විශේෂත්වය නිසා. සතුන්ගෙන් 75ක් පවතිනවා. ඉතින් මේක දිහා බැලුවාම විශේෂයෙන්ම අපිට හොර ශාකය ගත්තාම පස්සේ හොර ශාකය පහතරට තෙත්කලාපීය වනාන්තරවල අපිට දකින්න පුළුවන්. ඒක විශාල උස රූක්ෂ ගහක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඔය හොර ශාකය ගත්තාම පස්සේ තෙත්කලාපීය වනාන්තර පද්ධතිවල ඒ වගේම කඳුකර වනාන්තර පහතරට කඳුකොළ වනාන්තර පද්ධතිවල වැඩි වශයෙන් දකින්න පුළුවන් සුවිශේෂී මහ විශාල රූක්ෂ ගහ. ඒ වගේම මෙන්ඩෝරා ඔය නකල්ස් වලට විතරක්ම ආවේනිකව අපිට දකින්න පුළුවන්. ඒ වගේම කුරුබෝදිලියා වගේ මේ සත්ව කොට්ටාසේ කඳුකර කටුස්සෑටට අපිට දකින්නේ මීටර් 1300කට වඩා උස් කඳු පන්තියේ තමයි මෙයා ජීවත් වෙන්නේ. ඒතර සිංහරාජ ගත්තාම ඒ තියෙන වනාන්තර පද්ධතිය වල කඳුකර පද්ධතිය වල ජීවත් වෙන සාකහා සත්ව කොට්ටාසේ එකින් එකට වෙනස්. අපිව සඳහන් කළ ආකාරයට. ඉතින් ඒ වෙනස් වීම ඒ කඳුකර පද්ධතිය වල ජීවත් වෙන සත්ව කොට්ටාසේ වල වෙනස් වීම කඳුකර පද්ධතිය වල වෙනස් ජීවත් වෙන ශාක කොට්ටාස වල වෙනස් වීම සහ ඒවයි තියෙන ආහාර වෙනස් වීම චක්‍ර වෙනස් වීම තෙත්කලාපී වනාන්තරවල ඒ වගේම වියලි කලාපවල අර්ධ තෙත්කලාපී වනාන්තර පද්ධතිය අර්ධ සූක්ෂම දේශගුණික පද්ධතිය පළාත්වල මේ විවිධ තත්ත්වයන් ඇතුලේ විවිධත්වයක් දකින්න පුළුවන්. ඒ විවිධත්වය ඇතුලේ විවිධ ශාක සත්ත්ව කොට්ටාස දකින්න පුළුවන්. ඒ විවිධ ශාක සත්ත්ව කොට්ටාසය ඇතුළේ තමයි අපි කතා කරන්නේ මේ ජෛව විවිධත්වය පිළිබඳව. හොඳයි. ජෛව විවිධත්වය පිළිබඳව අපේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම දැන් ලංකාවේ තියෙන තැන ගැන අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා. අපි කොළඹ ඉඳලා නුවරඑළිය දක්වා යන ගමනක් ගත්තොත් එහෙම මොන වගේ විපර්යාස වලට ලක් වෙනවද කියලා. අපේ හාමුදුරුවනේ ඒ තුලින්ම මම කැමති මෙන්න මේ වගේ ප්‍රවේශයක් ගන්න. දැන් අපේ රටේ තියෙන මේ වනාන්තර ඊළඟට අපේ රටේ තියෙන මේ ජෛව විවිධත්වයේ තියෙන මේ පරිසර පද්ධති පිළිබඳව අපි එකින් එක පැහැදිලි කිරීමක් කරගනිමු. අපි මේ සාකච්ඡාවට පහසු නිසා කොටස් හතරකට වගේ වෙන් කරගමු මේ ජෛව විවිධත්ව පරිසර පද්ධති පිළිබඳව. එතකොට අපිට ටිකක් ලේසි කතා කරන්න. නැත්තම් සමස්තය කතා කරන්න ගියාම නිකන් නොතේරෙන ගතියක් වගේ ඉන්නේ. එක කොටාසයක් හැට මේ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති වශයෙන් අපි ගමු වනාන්තරා ඒ ආශ්‍රිත පරිසර පද්ධති. ඒ වගේම රට තුල ඇති තෙත්බිම් පරිසර පද්ධති. එක දෙවෙනි කොටාසය. තුන්වෙනි කොටාස ගන්න පුළුවන් වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති. ඒ වගේම කුෂිකාර්මික පාරිසරික පද්ධති වශයෙන් කොටාස හතරකට අපි වෙන් කරගත්තොත් අපිට මේක ලේසි වෙයි සාකච්ඡා කරන්න. එතකොට ඔබතුමා කතා කළා පළවෙනි කාරණාව මේ අහුවේ මේ පද්ධති වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ අපි අර වෙනස් වීමට හේතුත් එක්ක සාකච්ඡා කරමු. අපි අර මුලින්ම කතා කරේ මේ
වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව. ඒ වගේම වනාන්තර හා ඒ ආශ්‍රිත ඒ ආශ්‍රිත පරිසර පද්ධති. අපි ගත්තාම රක්ෂිත වනාන්තර පද්ධති, ඒ වගේම ස්වාභාවික රක්ෂිත වනාන්තර පද්ධති, දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තර පද්ධති, ජාතික වනෝද්‍යාන, අභය භූමි, ඒ වගේම වන පිවිසුම් වගේ වනාන්තර පද්ධති අපට වැඩි වශයෙන් සාකච්ඡා වලට අහු වෙනවා. ඒ වනාන්තර පද්ධති ගත්තාම සිංහරාජ්‍ය වගේ නකල්ස් වගේ ලෝක උරුමයන් අපට සාකච්ඡා කරන්නත් පුළුවන්. මේ සෑම වනාන්තර පද්ධතියකම අපට එකින් එක වෙනස් වීම් දකින්න පුළුවන්. දැන් පිටාර තැනිතලා වනාන්තර පද්ධති. ඒ වගේම මේ ගොහුරු බිම් වනාන්තර පද්ධති. මේ ඇලදොල ගංගා ආශ්‍රිත වනාන්තර පද්ධති. ඒ වගේම මේ වනාන්තර පද්ධති වෙනස් වීම දැක්කහම පස්සේ එකින් එක වෙනස් වෙනවා. අපිට දැන් මේ වනාන්තර පද්ධති ගත්තාම. දැන් එකක් තමයි මේ ගත්තාම තෙත් කලාපී වනාන්තර පද්ධති. ඒ වගේම වියලි කලාපී වනාන්තර පද්ධති. මේ වනාන්තර පද්ධති ගත්තාම අර මුලින්ම සඳහන් කළේ මේ මොකද්ද මේ තෙත්බිම් පරිසර පද්ධති. ඇත්තටම මේ මුලින් මේ සැවානා වනාන්තර පද්ධති ගත්තාම ඒකට අදාළ කරන සත්ව ජීව කොට්ටාස ජීවත් වෙනවා. එතන අලි වගේ සත්තු ගත්තාම උන්ට වැඩි වශයෙන් මේ තනකොළට ආශ්‍රිත සැවානා පද්ධතිය වල ජීවත් වෙන ආසයි. එයාලා මේ පද්ධතියේ ජීවත් වෙනවා. ඊළඟට විල්පත්තු වගේ වනාන්තර පද්ධති ගත්තාම ඒ පද්ධති වල වැඩි වශයෙන් විදේශීය කුරුල්ලු, සංචාරක කුරුල්ලු වැඩි වශයෙන් දකින්න පුළුවන්. වෙන මේ කලාපෙ වෙන් වෙලා ඉන්නවා. විශාල කුරුල්ලු ඇවිල්ලා මාසයක් විතර ඒ කලාපෙ ඉන්නවා. ඒ කලාපෙට අදාළ කරන පද්ධතිය දින වෙනස් වීම ගත්තාම උදාහරණයක් වශයෙන් ගත්තාම මේ මොකද පඳුරු සහිත වනාන්තර පද්ධතියක් දකින්න පුළුවන් විල්පත්තුවේ. ඒ පඳුරු වල ඇතුලේ හැදෙන කූඩු ඇතුලේ ලොකු විශාල කුරුල්ලන්ට මේ බිත්තර දානවා. ඒතර ඒ බිත්තරයට හානි වෙන්නේ නැහැ. ඒව පවතිනවා. ඒ වගේම ඊටා පුංචි කුරුල්ලෝ, ඒ වගේම බිත්තර පුංචි කුරුල්ලෝ තව උඩ ප්‍රමාණය දානවා. ඒ වගේම ගෙම්බි දැන් අපි ගත්තාම පස්සේ සිංහරාජ වගේ එකක් ගත්තාම ගෙම්බෝ අඩි 10ක වගේ ඇතුළත ඔවුන්ගේ බිත්තර දැමීම කටයුතු සිද්ධ වෙන්නේ ඒ ප්‍රමාණය. ඒතර ඒ ප්‍රමාණය තමයි ඔව් ජීවත් වෙන්නේ ගෙම්බා. ඒ ගෙම්බි විශේෂ. ඊළඟට ගත්තාම ජලාශ ගත්තාම ඒ ජලාශ වල වතුර සීමාවන් තියෙනවා. දැන් තෙත් කලාපී වනාන්තර පද්ධතිය ගත්තාම ඒ වනාන්තර පද්ධතිය වතුර සීමාවන් තියෙනවා. ඒ වනාන්තර පද්ධතිය ඒ ජල ප්‍රමාණය ඇතුලේ ඒ මාළුව ජීවත් වෙනවා. ඒ විශේෂ මාළුන් ජීවත් වෙනවා. ඉතින් මේවා ඒ වනාන්තර පද්ධති වල විශේෂත්වයක් අනුව වියලි කලාපයේ වනාන්තර පද්ධති වල ජීවත් වෙන අලියාගේ ස්වභාවය වෙනස්, ආහාර රටාවන් වෙනස්, ඒ ආහාර රටාවන ගමනාන්ත වෙනස්, එයාගේ ජීවන පැවැත්ම වෙනස්. තෙත් කලාපී වනාන්තර පද්ධති ජීවත් වෙන සතාගේ වනාන්තර පද්ධති වල ඒ ජීවත් වෙන සතාගේ වෙනස් වීම, ශාරීරික වෙනස් වීම අපිට දකින්න පුළුවන්. එයාගේ හැම පිහිටන්නේ, එයාගේ මේ පාද පිහිටන්නේ, එයාගේ චර්යා රටාවන් පිහිටන්නේ ඒ පද්ධති වල තියෙන විශේෂත්වයන් තේරුම් අරගෙන. ඉතින් ඒ පද්ධති වලට අදාළ කරන විදිහට තමයි ඒ සත්තුන්ගේ හඩ ගැසීම්, ප්‍රජනන කාර්යයන්, ඒ ආහාර ක්‍රියාවලියන් වෙන වෙනම දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි, දැන් අපි වනාන්තර සම්බන්ධව සාකච්ඡා කරා. අපේ හැමදෙරණ අපි මීළඟ කොටස විශේෂයෙන් සාකච්ඡා කරොත් එහෙම අපේ රටේ තිබෙන තෙත්බිම් පරිසර පද්ධති මේ පිළිබඳව අපි ප්‍රවේශයක් ලබා ගනිමු. ඇත්තම තෙත්බිම් පරිසර පද්ධති ගත්තාම වෙට්ලෑන්ඩ් ගැන කතා කරනකොට අපි මුතු රාජ්‍යවල ඔය තියෙන දැන් කොළඹත් මේ තියෙන ඔය පරිසර පද්ධති විශේෂයෙන්ම බත්තර මුල්ල ඔය මාළඹ ආශ්‍රිතව තියෙන පරිසර තෙත්බිම් පරිසර පද්ධති ගත්තාම වෙනත් එකක්. ඉතින් ඒ පද්ධති ගත්තාම තෙත්බිම් වල අපි දකින විශේෂ කුරුළු කොට්ටාස වැඩි වශයෙන් දකිනවා අපි. එතන ඒ කුරුල්ලෝ ඒ තෙත්බිම් පරිසර පද්ධතියකම තමයි එයාලා විතර දාන්නේ. එයාලගේ ජීවන පැවැත්ම හදාගෙන තියෙන්නේ. එයාලගේ ආහාර ක්‍රියාවලිය තියෙන තෙත්බිම් පරිසර පද්ධතිය. දැන් අපි තෙත්බිම් පරිසර පද්ධතියක් ගොඩ කරලා යම්කිසි ඉදිකිරීමට යනකොට දැන් කොළඹ ආශ්‍රිතව දැඩි වශයෙන් අපිට දකින්න පුළුවන් මේ වෙට්ලෑන්ඩ් ගොඩ කරගෙන යනවා. එතකොට ගොඩ කෙරෙන්නේ වෙට්ලෑන්ඩ් එක විතරක් නෙවෙයි විනාශ වෙන්නේ. අර කුරුළු විශේෂයත් එහෙම විනාශ වෙලා යනවා. ඒ වෙට්ලෑන්ඩ් වලට අදාළ කරනම ඒ තියෙන තෙත්බිම් පරිසර පද්ධතියට අදාළ කරනම ශාක කොට්ටාස තියෙනවා. මල් විශේෂයන් තියෙනවා. ඒව සමහරක් කාට මිහිපිර තවත් දකින්න අපට හමු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ පරිසර පද්ධතිය එතනින් යට ඉවරයි. ගොඩ කිරීමත් එක්ක ඉවරයි. ඒකයි කියන්නේ මේ වෙට්ලෑන්ඩ් එකෙන් කාර්යභාරයට පාරිසරික කාර්යභාරය ඉතා ඉහළයි.
ජෛව විවිධාත්මක කාර්යභාරය ඉහළයි. පරිසර කළමනාකරණය ගැනත් අපි කතා කරනවානේ. දැන් පරිසර කළමනාකරණය කියලා කියන්නේ ඕකට. ගොඩ ගන්න එක නෙවෙයි. මේක කොහොමද කළමනාකරණය කරගෙන සංවර්ධන ව්‍යාපෘතියකට යන්නේ කියන එක. ඒතොර මේක සංරක්ෂණය විය යුතු මොකද? දැන් ඇත්තටම කොළඹ යට නොවී තියෙන ගම් වතුර සහ පිටාර වතුර පාරෙන් යට නොවී තියෙන ඔය වෙට්ලෑන්ඩ් ටික නිසා. කොළඹ ගම්පහ දෙකම ආරක්ෂා වෙලා තියෙන මුතු රාජ වල නිසා. ඒතොර යම් කිසි විදිහින් ඔය කියන වනාන්තර පද්ධති විනාශ වෙලා ඔය තියෙන තෙත්බිම් පරිසර පද්ධතික විනාශ වෙලා ගියාම ඒට එන බලපෑම මිනිස්සුත් එක්කම මුහුණ දෙන්න දෙන්නේ. අර සංවර්ධනයේ අවදිමත් සංවර්ධන කියලා අපිට කියන්නේ. අර අවදිමත් සංවර්ධනයේ ප්‍රතිඵල ඊට පස්සේ මිනිස්සුන්ට බුද්ධි විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට උදාහරණ ගත්තාම පිටාර තනිතලාවත් ප්‍රදේශ. අදටම ඉතාමත්ම වතුර ගිහිල්ලා පිටාර ගල්ලා ඒ පිටාර තනිතලා භූමි ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයට ඒ ප්‍රදේශයේ ඒ විදියට හැදිලා තියෙන්නේ. ගංගා ආශ්‍රිතව. ගංගා ද්‍රෝණී ආශ්‍රිතව මේක අපිට දකින්න පුළුවන්. මේක වෙනස් වුණ ගමම වෙන්නේ ඊට අදාළ කරන ජෛව විවිධාත්මක ලක්ෂණ පිටින් විනාශ වෙලා යනවා. ඒන ගොහුරු බිම්, මඩ ගොහුරු බිම් දෙක. ඒවා ඊට අදාළ කරන විදියට. ඒ වගේම ඇලදොල ගංගා ජලාශ. විශේෂයෙන්ම ඇලදොල ගංගා ජලාශ ගත්තාම දැන් ගංගා ගත්තාම 103ක් අපට වාර්තා වෙනවා. දොළ පාරවල් තියෙනවා. දිය පාරවල් තියෙනවා. දිය ඇලියු තියෙනවා. මේ ආශ්‍රිතව තියෙන එක එක සීතල ප්‍රමාණය ඒ තියෙන වතුර මේ තියෙන ස්වභාවික වෙනස් වීම ඇතුලේ ඒවයි ජීවත් වෙන මේ මාළු වර්ග වෙනස්. මාළු වර්ග වෙනස්. ඒවයිම ගත්තාම පොකුණු වගේ දේවල්. ඒ වගේම ඔය අපි දැක්කම විශේෂයෙන්ම දැන් කතා කරන බූන්දල රැම්සා තෙත් සම්මුතියට යටත් කරලා තියෙන්නේ. බූන්දල මේ තෙත් භූමි ප්‍රදේශය. ඉතින් මේ වනාන්තර පද්ධතියකට ගියහම පස්සේ ඒක වෙනම ලෝකයක්. ඒ බූන්දල තෙත් භූමියට ගියාම වෙට්ලෑන්ඩ් එකේ එක බලන් ඉන්නකොට ඒ තෙත් භූමිය ඇතුලේ අපිට වෙනම ලෝකයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවටම අදාළ කරන අර ඕලු වර්ග, කෙකටිය වර්ග, දියහබරල වර්ග. ඒ දියහබරල වර්ග විශේෂ ගණනාවක්, කෙකටිය වර්ග විශේෂ ගණනාවක් සාකච්ඡා කරනවා. ඒ වගේම දැන් අර මම සඳහන් කළා මේ දියපාරවල් ගැන කතා කරනකොට ඔය පුල්ලි අගිරවා. ඒ වගේම ඔය පුලත් අපය වගේ මස්ස විශේෂ. ඒ දැන් ඔය තෙත් කලාපයේ පහතට තෙත් කලාපී වනාන්තර පද්ධතිය වැඩි වශයෙන් දකින්න පුළුවන් බුලත් අපේ වගේ. එයා වඳ වෙලා ගියොත් එතනින් යට ඉවරයි. මුළු ලෝකෙම රතු දත්ත පොතේ වාර්තා වෙන්නේ. විශේෂයෙන් වැඩි වශයෙන් මේ ජෛව විවිධත්වය ගැන කතා කරනකොට අපි කතා කරන මේ තියෙන තෙත්බිම් පරිසර පද්ධතිය ඇතුලේ තියෙන විශේෂ වැඩි වශයෙන්ම තියෙන්නේ තෙත්බිම් පරිසර පද්ධතිය තමයි රතු දත්ත පොතේ සටහන් වෙලා තියෙන්නේ. සාක සහ සත්ත්‍ය මාළු මේ තියෙන විශේෂයෙන් වඳ වී යෑමේ තර්ජන ලක් වෙලා තියෙන වෙට්ලෑන්ඩ් වල තමයි වැඩි වශයෙන් තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය ඊටාත්ම බැරෑරුම් ලෙස තේරුම් කරගත යුතුයි, තේරුම් ගත යුතුයි. ඒ தත්ත්වය පිළිබඳව හොඳ විධිමත් අපි සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ. හොඳයි. දැන් මේ විශේෂයෙන්ම අපේ රටේ නාගරික සංවර්ධනය තුළදී හොඳ ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ කොළඹ ආශ්‍රිතව තිබෙන මේ තෙත්බිම් පරිසර පද්ධති පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව සංවර්ධන කාර්ය කළ යුතුයි කියන අදහස මේ තුළ තිබෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු විද්‍යාව තුළ කෙතරම් ඉංජිනේරුවෙක් වුණත් වැඩක් නැහැ. මේ පරිසර පද්ධතිය පිළිබඳ සංවේදනයක් නැත්නම් ඒ කාර්ය තුළින් සිදුවන්නේ සමාජයට රටට විතරක් නෙමෙයි සමස්ත ජෛව විවිධත්වයටම හානියක්. අපේ හාමුදුරනේ අපි මීළඟ විෂය ගැන කතා බහ කරොත් එහෙම වෙරළබඩ හා පාරිසරික පද්ධති, වෙරළබඩ පාරිසරික පද්ධති මේ පිළිබඳව අපි ප්‍රවේශයක් ලබා ගනිමු. අපි නීතිමය තත්ත්වයක් යටතේ වෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙළ සංරක්ෂණ හා වෙළ කළමනාකරණ දෙපාර්තමේන්තුව, ඒ වගේම වෙරළ අධිකාරියක් තියෙන මීපා එකක් තියෙනවා. මේවෙන් වෙනම ආරක්ෂිත භූමි හැට්ට වෙන් කරලා තියෙන මේ වෙරළ කලාපයක්. විශේෂයෙන්ම ගත්තාම කඩුලාන පද්ධති. වැඩි වශයෙන් අපි කතා කරන කඩුලාන පද්ධති ගත්තාම ඉහළ ජෛව විවිධත්වයකින් යුත් මේ අනූන පද්ධතියක් හැට්ට අපට මේ ඔය කඩුලාන පද්ධති ගැන හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කඩුලාන පද්ධති සුවිශේෂී අපට. විශේෂයෙන් කඩුලාන පද්ධතිය ආශ්‍රිතව ගත්තාන් පස්සේ කඩුලාන ඒ ආශ්‍රිතව තියෙන පද්ධතිය වල තියෙන වෙනස් වීම අපේ ජීවන පැවැත්ම විශාල වෙනස් වීමක් කරන්න පුළුවන්. කඩුලාන පද්ධතිය ඉතා වැදගත්. කඩුලාන පද්ධතිය ඇතුලේ ජල ධාරිතාව, ඒ ධාරිතාව ඇතුලේ ජල රඳවා පවත්වාගෙන යනවා. ඒ කඩුලාන පද්ධතිය ඇතුලේම මස් විශේෂ ගණනාවක් ජීවත් වෙනවා.
ඒ කල්වාන පද්ධතියටම අදාළ කරන කඩුලාන විශේෂ ගණනාවක් අපිට දකින්න පුළුවන්. ඒ කල්වාන පද්ධතිය කියන්නේ වෙනම කලාපයක්. ඇත්තට මේ රටේ ජෛව විවිධත්වය ගත්තම කඩුලාන පද්ධතිය. ඊළඟට ලවණ වගුරු. ලවණ සහිත වගුරු පද්ධතිය. ඉතින් ඒක වෙනම දකින්න පුළුවන්. ඉතින් මේ පද්ධතිය ඇතුලේ තවයි ලවණ සහිත වගුරු පද්ධතිය ඇතුලේ තවත් ජීව කොට්ටාස ඇදිලා තියෙනවා. ඒවට ශාක කොට්ටාස ඇදිලා තියෙනවා. ඊළඟට වැලි කඳු හා වෙරළ මේ දකින්න පුළුවන්. වැලි කඳු මේව දකින්න පුළුවන් අපේ ලංකාවේ. ඊට පස්සේ වෙරළ. ඒ වෙරළට අදාළ කරන වෙනම සංරක්ෂණ වෙරළට අදාළ කරන වෙනම ජෛව විවිධත්වයක් තියෙනවා. අද වෙරළ ආශ්‍රිතව හොටෙල් හදලා සංචාරක කලාපදලා වෙරළක් නැති කරලා තියෙනවා. ඇත්ත වෙරළ සහ වැලි කඳු කියලා කියන්නේ විකුණම් කරන ඕන දේවල් නෙවෙයි. ඒවා සංරක්ෂණය කරලා ඒවා පෙන්නලා අපට වෙනම හම්බ කරන්න පුළුවන් සංචාරක කර්මාන්තේ. හැබැයි ඒව ආක්‍රමණය කරාම ඒවයි කියලා හොටෙල් හරි ඒව නිවාරණකයේ තන වැරදි ඉඩම් පරිහරණය වැරදි විද්‍යම් පරිහරණය කරගත්තාම වෙරළාසිතව ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා. වෙරළ සුරක්ෂිත භාවය සංරක්ෂණයේ භාවය අර තියෙන ජෛව විවිධත්වයට ප්‍රධාන හේතුවක් වෙනවා. මුහුදු පැල හා තෘණ භූමි ඒක තවත් විශේෂත්වයක්. තව කොට්ටාස අපිට දකින්න පුළුවන් මේ මුහුදු පැල හා තෘණ භූමි ගැන විශේෂ අවධානය යොමු කරන්න ඒවා. ඒ වගේම කලපු මෝහ කටවල් කලපු ඊටමත් ආසයි අපි බලන්න. දූපත් මුහුදු ආශ්‍රිතව තියෙන දූපත් කලපු සහ ඒ ආශ්‍රිත මෝහ කටවල් මේ කොරල් පල මේ සෑම ජීව වස්තුවක් ඇත්තටම මේවා ශාක ජීව ඒ වගේම සත්ව ජීව වස්තුවක්ම මේ ජෛව විවිධත්වයට බැඳිලා තියෙනවා. මේ මන් සඳහන් කර කොට්ටාසවල ජීවත් වෙන මේ සතෙක් ශාකයක් අයි තව කොට්ටාසක දකින්න බෑ. කලපුවක දකින්න ශාක සත්ව කොට්ටාසයක මට මධ්‍ය කඳුකරේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මට කියලා තෙත් කලාපී එළදොලක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට අදාළ ආවේනිකවයි ගොඩනැගිලා තියෙන්නේ. ඒක කියන්නේ මේ එකට එකක් වෙනස්. අපේ රට පුංචි උනාට ජෛව විවිධත්වයේ පුළුල්. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තාම කොළන්පල. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත ශාක හා සත්ව කොට්ටාසයකින් නිජ භූමිය හැට දකින්න පුළුවන් කොළන්පල. මේ කොළන්පල කියලා කියන්නේ ජීවමය වස්තුවක්. පණ තියෙන එකක්. උස්ම ගන්න එකක්. ජීවිතේ. දැන් මේ කොළන්පල නිතරම වැඩ කරනවා. එතන මේක වෙනම ශාක. මේක නිසා වෙනම ශාක පෝෂණය සත්ත්ව කොට්ටාස කුඩා මාළු ආරක්ෂිතලා පැටවු ගහන එකම ජාලාව බිහි කරලා දෙන ඒ ජාලාව ඇතුලේ පෝෂණය කරන පද්ධතිය තමයි කොළන්පල කියලා. දැන් මේ අර එක්ස්පර්ට් පර්ල් නෞකාවත් එක්ක විශාල කොළන්පල ගණනාවකට අපිට හානි සිද්ධ වුණා. ඒ හානි සිද්ධ වීමම මේ කොළන්පල හානි සිද්ධ වෙන කොළන්පල වලට හානි සිද්ධ වෙනකොට අර මාළු විශේෂයෙන් හෙම්පිරින් අතුරුදහන් වෙනවා. ඇයි? ඒ මාළුන්ට ඒ මාළුන්ගේ පැවැත්ම තියෙන අර කොළන්පලවල ඒ පැවැත්ම ඒ කියන්නේ උගේ පැටවු ගහන්නේ ඌ ආහාර ක්‍රියාවලිය තියෙන්නේ උගේ පැවැත්ම තියෙන්නේ ඌගේ ඒක නැතුණ ගමන් ලොකු මස්සෙන්ට ගොදුරක් බවට පත් වෙනවා. ඌගේ පැටවු ටික ගොදුරක් බවට පත් වෙනවා. ඌගේ ආහාර ක්‍රියාවලිය නැති වෙනවා. ඌගේ අර පාට වෙනස් වීම ඒ කොරල් පරට අදාළ කරන ඉදින මාළුවගේ මේ කොරල් වල ඌගේ කොරල් වල පාට වෙනස් වෙනවා. ඒ ලස්සන විවිධත්වය ඒ සියල්ලම බිඳ වැටෙනවා. හොඳින් වැටුණු කොරල් පර විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. විශේෂයෙන්ම වැලිගල් ගල් වලින් හා ගලින් සැදුණු ඒවා අපිට දකින්න පුළුවන්. මන්නාරම කල්පිටිය විශාල වශයෙන් අපිට දකින්න පුළුවන්. කොළල්පර විශේෂ 183ක් ලංකාවෙන් වාර්තා වෙනවා. ලංකාවටම දේශීය කොළල්පර 67ක් ආවේනික ඒවා වාර්තා වෙනවා. ඒක විශේෂයි. මම කියන්නේ ඒකයි මේ කොළල්පර ඇතුළු මුහුදු ජීව සම්පත් වල තියෙන ජෛව විවිධත්වය ඒක තවත් වෙනසක්. දැන් අපේ හාමුදුරුවනේ මේ කෘෂිකර්මය සහ මිනිසා අතර තිබෙන සම්බන්ධතාවය මේ මිනිසා ඇවිල්ලා මේ ජෛව විවිධත්වයේම එක අංගයක් එක කොටසක්. හැබැයි දැන් අපිට මේ හිතන විදිහට වගා කරන්න පුළුවන්ද මේ ප්‍රශ්නය තියෙනවා. මේ වචනයක් ඔබ වහන්සේම සඳහන් කරා මේ කෘෂිකාර්මික පරිසර පද්ධති. මේ වචනයක්ම තියෙනවා. අපි පැහැදිලි කිරීමක් කරමු අපේ හාමුදුරුවෝ. ඇත්තටම අපට මේක තේරුම් කරගන්න බැරි ප්‍රශ්නලා තියෙන එකයි. අපේ ගොවියා සාම්ප්‍රදායික ගොවියගේ කුෂිකාර්මය කියලා කියන්නේ කුෂිකාර්මයේ පාරිසරික පද්ධතියක් ගැන කතා කරන්නේ. අද අපි මේ වැඩසටහන කරනකොට වැඩසටහන එක දිගට බලනකොට මේ පරිසර පද්ධති හාවෝ මේව රකින්න විතරයි අපිට තියෙන්නේ නොකානොමි මැරෙන්න ඕන. එහෙම එකක් දෙන්න පුළුවන් නෑ. අපේ කුෂිකාර්මය ඇතුළේම තිබුණේ පාරිසරික කුෂිකාර්මය. අපි ඒකට කිව්වේ පාරිසරික කුෂිකාර්මය. අපි ගොවිතැනත් එක්ක
එක්ක ගොවිතැන සිද්ධ වෙනකොට ඒ ගොවිතැනට අදාළ කරන පාරිසරික ජෛව විවිධත්වයක් තිබ්බා. එතකොට අපි කියනවා දැන් නිදහස් කලාපයක් වෙන් කරනවා සත්තුන්ට කන්න අපි ඒක වෙන් කරනවා. ඒ මොකද ජෛව විවිධත්වයට අපි මේ ජෛව විවිධත්වයට අපි ඉතාම ඇලුම් කරා අපේ පැරණි ගොවි ඇලුම් කරා ඒ සත්හා ජීව කොට්ටාසල පැවැත්ම තමයි ගොවිතැනේ පැවැත්ම. උදාහරණයක් මම කියන්නකෝ සරල උදාහරණයක් මේ පොන්චි උදාහරණයක් කියන්න. මේ ශාකවල මේ අපි ආහාර ගන්න යම් දේවල් වල පැවැත්ම පවතින්නේ පරාගණයක් වුණොත්නේ. ඒ පරාගණ කාර්යභාරය සිද්ධ ගන්න කවුද? මීමැස්සා. 75 80ක් විතර මේ ආහාර ක්‍රියාවලිය පරාගණ කටයුතු වෙන්නේ මීමැස්සක. ඒතර මීමැස්සු ක්‍රියාකාරීත්වයේ අඩපණ වුණ ගමන් ආහාර ක්‍රියාවලිය ඉවර එතන ඉහාට. අපේ කෑම්බීම නවතිනවා. අපි ගිහලා පරාගණය කරන්නේ නැහැ. එතකොට මේ ස්වාභාවික පැවැත්ම ඒ කුෂිකාර්මික පැවැත්ම පවතින ස්වාභාවික පැවැත්මනොත් විතරයි. පාරිසරික පැවැත්මනොත් විතරයි. අපි ගොවිතැන ඇතුලේ ඒ පැවැත්ම ආරක්ෂා වෙන විදිහට අපි වැඩ කරේ. එතකොට ගොවිතැනට සූදානම් වෙන ගොවියා සාමූහික ඔක්කොම එකට ගොවිතැන් කරේ. එක්කෙනෙක් මේ මාසේ කළා අනිත් එක්කෙනාට බණ්ඩි ගෝයේ මේ පාදේ පැල ගෝයේ මේ පාදේ එහෙම උන්නේ නැහැ. සාමූහික වුණා. ඒ ජෛව පැවැත්මේ සාමූහික ක්‍රියාකලාපය ඇතුළේ හැදුනා. බත් කූරගෙන් ඒ ක්‍රියාකලාපය හැදුනා. ඊළඟට අනිකුත් කුරුළු විශේෂයෙන් ඒ ක්‍රියාකාරීත්වය හැරුණා. පසේ ජීවත් වෙන සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය බලපෑවා. ඒ සුද්ධ ජීවන්ගේ ක්‍රියාකාරීත්වය තමයි අර කුෂිකාර්මික ක්‍රියාකාරීත්වයේ නියම ප්‍රයෝජන නෙලා ගන්න පුළුවන්. පස සක්‍රිය වෙන්නේ. පස ජීවමය තත්ත්වයකටපත් වෙන්නේ. මේක පාරිසරික ගොවිතැන. ඒතර මේකට වහගහලා දැම්මහම මේ ජීව ක්‍රියාවලිය විනාශ කරනවා. ඒ විනාශ කර ගමන් ජෛව විවිධත්වය නැති වුණා. කුඹුරට එනක් බත් කූර නැති වුණා. අර මේ කුඹුරේ ජීවත් වෙච්ච අර ඇලේ ජීවත් වෙච්ච මාළු ටික මිය ගියා. මාළු ටික නැති වුණා. එතකොට සත්ත්ව කොට්ටාස නැති වුණා. කෘතිම කුඹුරක් හැදුනා. විද්‍යාගාරයේ තියෙන කෘතිම කුඹුරක් වගේ. දැන් අරක බණ්ඩිගෝ මේ පැලගොයේ ඉඳලා නෑ මඩේ ඉඳලම කුඹුර නෑ මඩේ ඉඳලා නෙවෙයිනේ. ඉපනැල්ල ඉඳලම වහ ගන්න පටන් ගත්තා. කුඹුර කපලා ගිය දවස් ඉඳලා පෙදුරු ටිකකින් තිබ්බ වහ ගැහුවා. වල් ටික මර්ධනය කරා. ඊට පස්සේ පස් පිඩිල පෙල්ලුවා. වහ ගැහුවා. වැපුරුවා. වහ ගැහුවා. මොකද්ද බීජ වර්ගයක් ගෙනා මොනවද බීජ දියුණු කර බීජ අභිජනනය කර බීජ ගෙනාවා. ඒකට දැම්මා. ඒකට වහ ගැහුවා. පැලකයට ගැහුවා. වහ ගැහුවා. ටිකක් ලොකු වෙන බණ්ඩි කොට ගැහුවා වහ. කීරි වැහගෙන යනකොට ගැහුවා වහ. කපන තියලා සති දෙකක් විතර ගැහුවා වහ. දැන් වහ ගාලා අක්‍රියමත් පොළොවක්. අපේ කුෂිකර්මය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. පාරිසරික ගොවිතැන කියලා කියන්නේ අර පාරිසරිකව ජෛව විවිධත්වයේ රැකිච්ච ගොවිතැන. ඒතර මේ සියලු ක්‍රියාකාරීත්වයේ පාරිසරික ක්‍රියාකාරීත්වය තමයි අපේ අවසාන ප්‍රතිඵලය උනේ. කුෂිකාර්මික ප්‍රතිඵලය උනේ. ඒක නිසා තමයි අපට නිවරදිව නිරෝගිමත් జాතියක් බිහිුනේ. අපි මහා ගල් කුලි පෙල්ලලා ඔය සීගිරිය වගේ දවන්ත මේ මොකද්ද ගල් විහාරය වගේ පිළිම හදන්න සමාධිය වගේ ඒ සංයමයේ සහිත සමාධියක් හදන්න ඒ භාවනාව දියුණු වෙච්ච හිත දියුණු වෙච්ච මානසික දියුණු වෙච්ච ශක්තිමත් නිරෝගිමත් ඇඟත් තිබිච්ච අපිට ගල් පෙල්ලන්න පුළුවන් දැවන්ත මිනිස්සු ගොඩනගුණේ අර පාරිසරික ගොවිතැනත් එක්ක තිබිච්ච බැඳීම නිසා. අපි ආහාර ක්‍රියාවලිය තිබුණේ එහෙම. අපේ පළතුරු ක්‍රියාවලිය තිබුණේ එහෙම. අපේ පළතුරු ගස් වලට මම දන්නේ නැහැ අපේ ගම් වල තාම පළතුරු ගස් වලට අපි මොනද අලිකඩ පෙරක ටිකක් කනවා. තාම වහ ගන්න නැහැ. දැන් නම් යහ ගන්නවා. හැබැයි අපේ පාරිසරික ක්‍රියාවලිය ඇතුලේ අපි ආහාර ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන පාරිසරික ක්‍රියාවලියත් එක්ක. අපි ආහාර ගන්නකොට කුරුල්ලොත් අර ගහෙන්ම අපි ආහාර ගන්නවා. ඒතර කුරුල්ලොත් උටත් ආහාර දෙනවා අපිත් දෙනවා. අර ඉන සමනැල්ලු වැටුනහම ඒක ඇවිල්ලා එයාලත් ආහාර ගන්නවා. මේ සම්පූර්ණම අර පිළුම් මැස්සා ඉඳලා ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ ක්‍රියාවලිය ඇතුලේ. ඒ ක්‍රියාව ඇතුලේ ඒක බිමට වැදිලා ඒක පෝෂණය වෙනකොට ඒක පණුව ඉඳලා ගන්නවා. මේ උඩ ඇදින ගෙඩියක ඒ ක්‍රියාවලිය දක්වාම පාරිසරික ජෛව විවිධත්ව ක්‍රියාවලියක් ඇතුළේ තිබුණේ. ඒ ක්‍රියාවලිය මිනිසුන් හැටියට ජීවත් වෙන්න පැවැත්මට හේතු වාසනා වෙන ක්‍රියාවලියක්. ඒ පාරිසරික ක්‍රියාවලිය එක තැනකින් නැවතුනොත් එහෙම මේ ක්‍රියාවලිය යන්නේ හිටනවා. ඒක නිසායි අපි කිව්වේ ගොවිතැන කියලා කියන්නේ පාරිසරික ක්‍රියාවලියක්. පාරිසරික ජෛව විවිධත්ව ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය එක තැනකින් නැවතුනොත් විශාල බලපෑමක් සිද්ධ වෙනවා. හොඳයි.
ඔබට සාරාංශයක් විදිහට මේ දක්වා කතා කරපු ක්ෂේත්‍ර ටික අපි නැවත පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් එහෙම අපි කතා කර අපේ රටේ තිබෙන වනාන්තර පරිසර පද්ධතිය. ඒ වනාන්තර පරිසර පද්ධතියේ ස්වභාවය ගැන අපි කතා බහ කළා. ඒ වගේම තමයි අපේ රටේ තිබෙන තෙත්බිම් පරිසර පද්ධතිය පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ වගේම වෙරළබඩ පරිසර පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරා. අවසාන වශයෙන් අපි කෘෂිකර්මය හා සම්බන්ධ කෘෂිකාර්මික පරිසර පද්ධතිය ගැන සාකච්ඡා කරා. දැන් හොඳ අවබෝධයක් ඔබට තිබෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ වනාන්තර පිළිබඳව නැවත ප්‍රවේශයක් ලබා ගන්න. අපේ හාමුදුරනේ අපේ රටේ වනවැස්ම මොන වගේ තැනකද තිබෙන්නේ? අපි දැන් කියනවා මේ අපේ රට ක්‍රමානුකූලව වනවැස්ම අඩු වෙනවා කියලා නිරන්තරයෙන් තර්කයක් සමාජය තුළ ගොඩනැගිලා තිබෙනවා. දැන් මේ තත්ත්ව තුළ මේක සංරක්ෂණය කරන්න මේ ක්‍රියාවලිය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? අපි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගනිමු. අපේ වනාන්තර වස්ම ගත්තාම නවතම ලේඛනවල 114ක් සංරක්ෂිත භූමි හැට වෙන් කරලා තියෙනවා. සංරක්ෂිත භූමි හැට වෙන් වෙලා තියෙනවා, ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. 116ක් සත්‍ය වනාන්තර හැට අපිට ගන්න පුළුවන් සමස්ත වනාන්තර පද්ධතිය ඇතුලේ. 123ක් වගේ මේ 23ක් 24ක් වගේ වන වැස්ම අනිකුත් ඔය මොනවද ඒකට කියන්නේ වාණිජ භෝගත් එක්ක වන වැස්ම 123ක් හැට හඳුනන්න පුළුවන්. දැන් මම එක අපිට පැහැදිලි කිරීමක් කරන්න 114ක් රක්ෂිත වනාන්තර සංරක්ෂිත වනාන්තර හැටියට අපිට දකිනවා. ඇත්තටම ඔක 114 සත්‍ය වනාන්තරත් එක්ක එකතු කරත්තම 116ක් වගේ ප්‍රමාණය අපිට දකින්න පුළුවන්. මේ සියල්ල එකතු කරලා කතා කරොත් එහෙම ඔය කියන සංරක්ෂිත වනාන්තර, ජාතික වන උද්‍යාන, ස්වාභාවික වනාන්තර පද්ධති මේ සියල්ලම එකතු කරොත් 116යි. අපි ඒවට කියමු සත්‍ය වනාන්තර කියලා. ඇත්ත වනාන්තර මේ ජෛව විවිධත්වයේ ක්‍රියාවලිය සඳහා වෙන් කරපු වනාන්තර පද්ධති. ඒ වනාන්තර පද්ධතිය. මේක මේ වනාන්තර පද්ධති ටික තියෙනවා ජාතික වන උද්‍යානත් එක්ක. මේ වනාන්තර පද්ධතිය ලංකා භූමියෙන් 116 තියෙනවා. අඩු ගානේ අපි 132ක් තියෙන්න ඕන වනාන්තර පද්ධතිය. ඒක තමයි අපේ ඉලක්කගත වෙන්නට. අඩු ගානේ 125වත් ඉක්මවල තියෙනවනේ මේ වෙනකොට. එහෙම නැත්නම් විශාල ආර්ථික අර්බුදයකට යනවා. ඉතාමත් මේකෙන් ආර්ථික අර්බුදයකට යනවා. මං කිව්වා ආර්ථික අර්බුදේ පටන් ගන්නෙම පාරිසරික අර්බුදයත් එක්ක ආර්ථික අර්බුදයකට යනවා. ඊළඟට වතුර පිරටින් ගෙන මට්ටමටපත් වෙන්න පුළුවන්. ඉතා පිරිසුදු වතුර ටිකක්. දැන් අපි හිතන ටැප් වතුරක් කියලා කියන්නේ ටැප් එකට වතුර ටික ඉන්න ක්‍රියාවලියක් තියෙන්න එපා. පාරිසරික ක්‍රියාවලියක් තියෙන්න එපා. ඒකට අදාළ කරන භූමියක් තියෙනවා. ඒ භූමිය සුරක්ෂිත කරලා නැහැ අපි. ඒ භූමිය අවදානම තත්ත්වයක් තියෙනවා. ඒ භූමිය අපට හෙට දිනේ වතුර අවදානම් තත්ත්වයක් තියෙනවා. වතුර අහසින් වැටෙන වතුර ටිකක් තමයි ඊට පස්සේ අර එකතු කරලා බොන්න වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය දැන් ඒ ක්‍රියාවලිය හැදෙන්න ඕන ස්වාභාවික ලක්ෂණය මත පාරිසරික ක්‍රියාවලියක් ඇතුළේ හැදෙන්න ඕන. දැන් අපි හදන්නේ කොහොමද? මොකද්ද? බීමට පානීය ජල ව්‍යාපෘති කියලා කියන්නේම මහා ලංකාවේ තියෙන මහා විකෘතියක්. කොන්ක්‍රීට් මහා මොනවද ටැංකියක් ගහගත්ත කොහේ හරි මහ දැවැන්ත සල්ලි ටිකක් යට කළා ප්‍රධාන ජල උත්පත් මාවතක් හරස් කරගත්ත ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ඇත්තටම අසමත් ක්‍රියාවලියක්. ඒ අසමත් ක්‍රියාවලිය ඇතුළත හේතු දෙකක් මම කතා කරන්නේ. අසමත් ක්‍රියාවලියක් එන්නේ නැතු. අපි මිනිස්සුන්ට වතුර දෙන්න, ටැප් වතුර දෙන්නෙම කියන්නේ. වතුර දෙන්න නෙවෙයි ඕන. මේ භූමිය ඕන තරක නිදක් කපල වතුර බොන්න පුළුවන් පරිසරයක් හදන එක. දැන් පානීය ජලය සහිත ජල සහිත මිනිසුන්ට ජල අර්බුදයකින් තොරව ජීවත් වෙන පරිසරයක් හදනවා කියන්නේ මේ භූමිය ඕන තරම් අඩියක් 10 අඩි 3-4ක් කපල වතුර බොන්න පුළුවන් භූමියක් නිර්මාණය කරන එක. ඒ භූමිය ඇතුලේ ක්‍රමානුකූල වැඩසටහනක් ඇත්තේ, කළමනාකරන වැඩසටහනක් ඇත්තේ, වතුර ටැප් එකක් දාලා යන එක හරි. හැම භූමියක් ඒ මට්ටමටපත් වෙන්න ඕන. දැන් ඇතුළේ තියෙන තත්ත්වය මොකද්ද? එහෙම තත්ත්වයක් නෙමෙයි ඇතුළේ තියෙන්නේ. මේ භූමියේ වතුර හැමතැනම බොන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. ඊටාම සුළු භූමි ප්‍රමාණයක් විතරයි දැන් අපට පානීය ජලය බොන්න පුළුවන් පරිසරයේ මට්ටමට හැදිලා තියෙන්නේ. ඒක ඊටාමත් බරපතල ප්‍රශ්නයක්. ඒකට ප්‍රධාන හේතුව මේ තියෙන වන සංරක්ෂණ භූමි ටික විනාශ වෙලා යනවා. වන වැස්ම 123ක් විතර 23ක් 24ක් වගේ සීමාවක් තියෙනවා. ඔය තේක්ක වගාවන්, රබර් වගාවන් එක්ක. අර උඩට නැග්ගාම චොපර් එකකින් නැග්ගාම පේන්නේ කොළ පාට. ඒ භූමිත් එක්ක. හැබැයි ඒවා සත්‍ය වනාන්තරයට ගන්නේ නැහැ. සත්‍ය වනාන්තර. ඇයි සත්‍ය වනාන්තර ගන්නේ නැත්තේ? ඒවා විනාශ වෙනවා. ඒවා කපලා දානවා. ඒවයි වෙන වාණිජ භෝග හැට්ට ඒවා භාවිතාවට ගන්නවා. එතකොට ඒවයි ජෛව විවිධත්වයේ පවතින්නේ නැහැ. පවතින බොහොම අඩු වශයෙන්. පවතින අඩු වශයෙන්. හැබැයි
සත්‍ය වනාන්තර ඇතුලේ තමයි මේ අපි බලාපොරොත්තු වෙන වනාන්තර පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන ජෛව විවිධත්වය මේ තියෙන ක්‍රියාවලියට රුකුලක් දෙන මේ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන්නේ. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයත් එක්ක ඒහා අනුපාතිකව අපේ වන වැස්ම මොන වගේ මට්ටමක තිබෙන්නට ඕනද? ශාක හා සත්ත්ව ප්‍රජාව මේ සියල්ලක්ම එකිනෙක බැඳිලා තියෙද්දි අපේ වනවැස්ම ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් වැදගත් ප්‍රවේශයක් ප්‍රතිපත්තිමය වශයෙන් රාජ්‍යමය වශයෙන් නිර්මාණය වෙන්න ඕන. ඒ වගේම මිනිසුන්ටත් වගකීමක් තිබෙනවා. දැන් මේ කතාව මතක් කරද්දී අපේ හාමුදුරුවනේ අපි කතා බහ කරොත් අපේ අතීතය. අපේ අතීත රජදරුවන්ගෙන් වන සංරක්ෂණ ක්‍රියාවලියට ලබා දුණු දායකත්වය තුළින් අපි ප්‍රවේශයක් ලබා දෙමු. එක තමයි රජදරුවන් එහාට යන ප්‍රාක් ඓතිහාසික යුග දක්වා. ඇත්තටම ප්‍රාක් ඓතිහාසික හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලගේ යුගයේ මෙසොලිතික් යුගය ඒ වගේම අපි තත්ත්වහා නියඬතාල යුගය ෆීකින් මානවය ගැන කතා කරන යුගය වලට ගියහම ඇත්තටම අපට වඩා ප්‍රාක් ඓතිහාසික මිනිහට ඒ කියන්නේ අර වානරයගෙන් පැවතගෙන මිනිස් ස්වභාවයට එන ලක්ෂණ සහිත මේ මිනිහට ඉතා දියුණු ජෛව විවිධත්ව අවබෝධයක් තිබුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒට හේතු කීපයක් මම දක්වන්නම්. ඔවුන් පාරිසරික හැම වෙලාවෙම පාරිසරික බැඳීම ඉතාම තදින් විශ්වාස කළා. ඔයින් කොයි වෙලාවකත් ඔවුන් උත්සාහ කරන පාරිසරික බැඳීමෙන් වෙන් වෙන්න ඕන කියලා. දැන් අපි හැමදාම කල්පනා කරන මහත්තයෝ මේ පාරිසරික බැඳීමෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා. අපට දියුණු මනසක් කිව්වට අපි දන්නේ නැහැ මේ පාරිසරික බැඳීමෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බෑ කියලා. ඒ වුණාට මේ නූතන නව ලිබරල් වාදී ඇතිවෙච්ච වෙනස් වීමත් එක්ක ආර්ථික වෙනස් වීමත් එක්ක මිනිස්සු කල්පනා කරා හැම දෙයක්ම මේ මුදල් මත තීන්දුව කරන්න පුළුවන් කියලා. ඔක්සිජන් තීන්දුව කරන්න පුළුවන්, වතුර ටික තීන්දුව කරන්න පුළුවන්, ආහාර ටික තීන්දුව කරන්න පුළුවන්, ස්වාභාවික මේ ක්‍රියාවලිය තීන්දුව කරන්න පුළුවන් කියලා. අද ඒක විඳ වැටලා තියෙනවා. අද ඒක විඳ වැටලා තියෙනවා, බිඳුවට වැටලා තියෙනවා. අද ඒක අසමත් ක්‍රමයක් කියලා පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. ඒ අසමත් ක්‍රමය අද ලෝක බලවතුන්ගෙන් පටන් ගන්න තියෙන වෙන විදිහකට ආයි ප්‍රාග් යුගයට හැදෙන්න. දැන් ප්‍රාග් යුගයේ මිනිහා හැම වෙලාවෙම දැන් ඔවුන් සතාව ආහාරයට කියන සතාට ලං වෙන්න ගුරුගල් වගේ මේ මොනවද මේ ආලේපන ඇගේ ගාගත්තා. යම් මත තියෙනවා. ඒක එකක් විශ්වාස කරන උන් මේකප් කරන්නත් ඇති. මේකප් එකකට ගියාද කියලා දන්නේ නැහැ. හැබැයි උන් විශ්වාස කරන එකක් තමයි අර සතාවේ ළඟට ලංවීමේදී අර මිනිස් සුවඳ අර සතාට ආග්‍රහණය නොවෙන්න. එතකොට සතාව අල්ලගන්න පහසුයි. ඊළඟට උන් සාමූහිකව කල්පනා කරා ආහාර ක්‍රියාවලිය සාමූහික පවත්වාගෙන ගියා. උන් අර මරාගෙන ආයක හැමෝම බඩකට නිවා ගන්නවා. එකෙක් විතරක් අරක කාලා කුණු වෙන්න දෙන මට්ටමටපත් උන්නේ. දැන් අපි එමනේ එකෙක් විතරක් කාලා අනිත් එක විනාශ කරලා දානවා. මේ සීමිත මේ සම්පත් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අසීමිත ඉල්ලුමක් තියෙන ප්‍රමාණය වැඩි. ඒතර අද වෙලා තියෙන්නේ එක හොටෙල් එකකට ගියාම විසික් කරන ප්‍රමාණය ගත්තාම බඩගිනි කී දහයක් මැරෙනවද? හැම තප්පරය 0.5කදී ලෝකේ සාගින්නේ මිනිසු මිය යනවා. මිනිහෙක් මිය යනවා. ඉතින් එහෙව් ලෝකයක්. එහෙව් ලෝකකේ සුළු පිරිසක් ඊටාම සුළු පිරිසක් අධිකතර සම්පත් පරිභෝජනයකට ගිහිලා තියෙනවා. ඒ ක්‍රමය වැරදි කියන එක ප්‍රාග් ඓතිහාසික යුගයේ සාමූහික ක්‍රමය ඇතුළේ වෙන්නවා. මට ගොඩක් ටික කතා කරන්න වෙලාව නැහැ මේක උදාවේ. ටික පාරිසරික ප්‍රශ්නයක් තියෙනවා. මම ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරන්නේ. ඒතර ඒ ක්‍රියාවලිය. ඒතර ඒ ක්‍රියාවලිය හරීම මේ ක්‍රියාවලිය අපි ගන්න දේ අපි ආහාරයට ගන්න දේ සමස්ත විනාශ කරලා ගත්තේ නැහැ. අපි වැද්දෝ ගැන කතා කරනවා. වැඩි සමාජය තුළ නීතියක් තියෙනවා. බඩදරු අම්ම කෙනෙක් කියන්නේ පැටවෙක් ඉන්නවා නම් ඒ අම්මගේ බඩේ පේනවා නම් දුන්නෙන් විදින්නේ නැහැ. ඇයි? ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඒ සතා ඕන වෙනවා. ඒතර අම්මට විදින්නේ නැහැ කිරිබොන සතෙක් ඉන්නවනම්. දුන්නේ. ඒ ක්‍රියාවලිය ඒ ජෛව ක්‍රියාවලිය පවත්වන්න සතා ඕන. හැබැයි ඔවුන්ගේ ආහාරයට දඩේමක් වෙනම යනවා. ඒ ක්‍රියාවලිය උන් ආරක්ෂා කරා. ඔවුන්ට තිබුණා වැඩි සංස්කෘතිය ඇතුළත ඔය ඔවුන්ට තිබුණා වෙනම නීති සමුදායක් කැලේදී ආරක්ෂා කළ යුතු. අර බුද්ධාම කියන්නේ නීති සමුදායක් තියෙන්නේ. මුත්‍රා ගන්න බෑ ජලයට කැලෑකොළ කඩන්න බෑ. අර වනාන්තරගතයේ යෝගාවචර භික්ෂුව
අනුගමනය කර වැඩසටහනේ යම් ප්‍රමාණයක් තිබ්බ වැද්දට. හැබැයි අපි වැද්ද කිව්වට අද අපිද වැද්දෝ උන්ද වැද්දෝ කියලා කල්පනා කරනවා. අර ඔය කියන වැද්දෝ කියන මානසික මට්ටමේ ඉඳලා. ඒත් දියුණු මානසික මට්ටමක් යාලට තිබුණා. පාරිසරික සමතුලිතක භාවය පවත්වාගෙන යන ජෛව විවිධත්වය ඇතුලේ. කීතා වැදගත්. තාම වැදගත්. ඊළඟට අපි ගත්තාම ගල් යුගය එහෙම ගත්තාම. ගල් යුගයේ ක්‍රියාවලිය. ඔවුන් මේ ක්‍රියාවලියට ඔවුන් කල්පනා කරා දැන් මෙහිම සත්තු මරුවාම මේ ක්‍රියාවලිය එක පැත්තකින් ඉවරුණාම ඉවරයි. එතකොට ඔවුන් කල්පනා කරා කොහොමද සත්ත්ව පාලන ක්‍රමවේදයකට යන්නේ? එන්ඩේර යුගයේදී කොහොමද සත්ත්ව පාලන ක්‍රමයකට ගියේ? ඒ සත්ත්ව පාලන ක්‍රමය ඇතුළේද අපි කතා කරා. අපේ කුෂි යුගය ඊටම දියුණු කුෂි යුගයක් තිබුණා. අපි ඒ කාලයකදී හේන් ගොවිතැන කරලා ඊළඟ කාලේ ඉපනැල්ල කාලේ දීලා එනවා අලියට ඊළඟට ඒ වැවෙන ක්‍රියාවලිය අලිය ජීවත් වෙන ඊළඟ මාස 3 අරකින් ඊළඟට ආය තව මාස 6ක් අපි ජීවත් වෙනවා. මේ ක්‍රියාවලිය ඇතුලේ අපි සත්තුන් එක්ක ආහාර ක්‍රියාවලිය බෙදා ගන්න විදිය. සත්තුන් කැමති ආහාර ක්‍රියාවල මේ දේවල් වලට නොගිහිල්ලා වැඩි ග්‍රහණය නැති ඒවට යන්නේ ඒවා. සත්තු ග්‍රහණයට වැඩි මේ ගොදුරක් නොවන මේ ආහාර භෝග වගාවන්න උට යනවා. මේවා අපේ කුෂි කර්මාන්තේ හොඳ දිග සාකච්ඡාවක් තමයි. නවීන තාක්ෂණීය දියුණුව කියාගත සමාජ ක්‍රමය ඇතුලේ මේ සියල්ල බිඳ වැටුවා. දැන් ජෛව දත්තය කියලා එකක් හිතන්නේ නැහැ. කෘතිමව බලනවා මේවා කොහොමද ඉස්සරහට යන්නේ. හැබැයි කෘතිම මේක අරන් යන්න බෑ කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. කෘතිමව ගත්ත ආහාර ක්‍රියාවලිය මිනිස්සු ලෙඩ කරලා තියෙනවා. කෘතිමව ගත්ත පරාගන ක්‍රියාවලිය ඇතුළත කරපු දේවල් අද අසමත් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒවයි පෝෂිත පදාර්ථයන් පිළිබඳව මිනිස්සු අද සාකච්ඡා කරන විමසනවා. අද එළවලු ගන්න ගියාම ඕගනික්ද කියලා අහනවා. වස නැද්ද කියලා අහනවා. ඒ මට්ටමට සමාජය අද තල්ලු වෙලා තිනවා. අද ඉස්සර මිනිස්සු ආහාරය ගත්තේ බේතක් නිරෝගීකමකට. අද ආහාර ගන්න මිනිස්සු ඒ ක්‍රියාවලින් වෙනස් වූ තත්ත්වයක් ඇතුළේ සාකච්ඡා කරනවා. හොඳයි අද අපේ මේ මාතෘකාව ජෛව විවිධත්වය සහ පාරිසරික සංරක්ෂණය. ඒ කියන්නේ මේ පාරිසරික සංරක්ෂණය කියන වචනය කතා කරන්න උනේ ඇයි කියන එකටම හේතු කාරණා බොහොම මැනවින් මේ දක්වා වූ සාකච්ඡාව තුළ පැහැදිලි වුණා. දැන් අපි කතා කර අපේ අතීතය තුළ පරිසරයත් එක්ක ඒකාත්මික වෙලා මිනිසුන් ජීවත් වුණා. වර්තමානයේදී මේ මුදල් මත මේ වාණිජ ආර්ථිකය තුළ මිනිසුන් යම් ආකාරයකින් මේ ස්වභාව ධර්මයෙන් එහෙමත් නැත්නම් මේ ජෛව විවිධත්වයෙන් යම් ආකාරයක වියුක්ත වීමක් සිදු වෙලා තිබෙනවා. දැන් අපේ හාමුදුරුවනේ අපිට අවශ්‍යයි යලිත් මේ පරිසරයත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න. හැබැයි අර්බුදයක් තියෙනවා. දැන් අපි පරිසරය ආරක්ෂා කරන්න කියලා කෙතරම් මිනිසුන්ට කිව්වත් මිනිසුන්ට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න. එනිසාවෙන් මේ මානව ක්‍රියාකාරකම් මේ තත්වයට පත් කරගන්න ලබා දෙන්න පුළුවන් ප්‍රවේශය මොකක්ද අපේ හාමුදුරුවනේ? ඇත්තම අපේ ක්‍රියාවලිය ඇතුලේ අපි එක ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න ඕන. අපේ ක්‍රියාවලිය පැරණි සමාජය ඇතුලේ තිබුණේ වෙනස් විදිහක. දැන් පැරණි සමාජෙ බිඳ වැටලා නේද? මේ පැරණි සමාජය කඩාගෙන අපි ඉස්සරහට අවිල්ලානේ. දැන් මේ ක්‍රියාවලියදී අපිට කරන්න පුළුවන් ක්‍රමවේද මොකක්ද? පැරණි ක්‍රියාවලියෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ මොනවද? උදාහරණයක් වශයෙන් ගත්තාම ආහාර අපි ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ට බලපාන්නේ නවාතැන් පහසුකම්, ආහාර, සෞඛ්‍ය සහ අපි අද කතා කරනවා අධ්‍යාපනය වගේ දේවල්. හැබැයි අපිට ආහාර පාන, නවාතැන්, සෞඛ්‍ය මේ බේතෙත් ඒ ගැන අපි කතා කරනවා. දැන් අද අධ්‍යාපනය කතා කරනවා. අනිකුත් තව අවශේෂ කාරණාට එනවා. ලොකු වැදගත්කමක් දක්වනවා. ආහාර ක්‍රියාවලිය හිතන්න එකට. අපි ආහාර ක්‍රියාවලිය හැම වෙලාවෙම පරිසරයත් එක්ක බද්ධ වෙලා කටයුතු කළා. හරිනේ. ඒ ආහාර ක්‍රියාවලිය ඇතුළතම අපි සාකච්ඡා කරන දෙයක් තමයි නිරෝගී මිනිහෙක් හදන එක. ඒ නිරෝගී මිනිහෙක් ගොඩනැගෙන්නේ ආහාර ක්‍රියාවලිය නිවැරදි වුණාන් පස්සේ. පැරණි ක්‍රමයට ඒක පිළිගත්තා, නූතන ක්‍රමයට ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා නූතන ක්‍රමය බිඳ වැටුණා, ලෙඩ වුණා. මිනිස්සුන්ට ඉස්සර අපිට කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ මේ ගම් වල මිනිස්සුන්ට මේ සුගතිය සීනිතියද කියලා. ඩයබටිස් කොලෙස්ටරෝල් වහන්න හම්බ වෙන්නේ. අද ඇති වෙන්න අහන්න හම්බ වෙනෝනේ. ඒ මොකෝ? මේ අපට පෙන්නපු මේ අලංකාරවත් අපට පෙන්නපු මේ විරූපී අපට පෙන්නපු මේ සර්වපිත්තල ලෝකය ශක්තිමත් නැහැ, නිවරදි නැහැ, පුස්සක් කියන එක මේ සෞඛ්‍ය ප්‍රශ්නෙත් එක්කම පන්න නැගිලා තියෙනවා. අද අපිට අර කතාවක් තියෙන හොටෙල් වලට වඩා හොස්පිටල් වැඩි කියලා. ඒ මට්ටමටපත් වෙලා තියෙනවා.
අද මේ ක්‍රියාවලිය කොච්චර නරක තත්ත්වයට පත් වෙනවද කිව්වොත් මිනිස්සු 10 දෙනෙක් ගත්තාම ඒ 10 දෙනාගෙන් 3 දෙනා නිරෝගී. 10 දෙනෙක් ගත්තාම මොකක් හරි රෝගයක්. අද ඔයාලගේ වයසේ දරුවෝ ගන්න සීනි වලට මේ අර මොනවද ඉන්සුලින් ගන්නවා. ඔයාලා වගේ දරුවෝ. අද වාසනාවට අපිට මේ වයස සීමාව ඇතුළත අපිට ඒ තත්ත්වයට හැදුන්නේ නැත්තේ අපි අර පාරිසරික ක්‍රියාවලියත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කළා. ඊළඟ එක තමයි නිරෝගී මිනිහෙක් හැදෙන ආහාර ක්‍රියාවලිය මං කිව්ව එක බලපෑම දැඩි වශයෙන් බලපෑම අපිට දීර්ඝව කතා කරා. ඊළඟට ගහකොළේ බලපෑම. අපි කන්ට්‍රැක්ෂන් කරනකොට ඉස්සර කන්ට්‍රැක්ෂන් මේ ඉදිකිරීම කළේ හැම වෙලාවෙම පාරිසරික හිතකාමී ඉදිකිරීමක්. අද අපි පාරිසරික ඉදිකිරීමක් නූතන නව ලිබරල්වාදී නියෝ ලිබරල්වාදීකේ කල්පනා කරේ නැහැ. ගොඩනැගිල්ලක් ගැන විතරයි කල්පනා කරේ. සිමෙන්ති ගොඩනැගිල්ලක් උස ගොඩනැගිල්ලක්. ඒක ඇතුලේ කල්පනා කරේ නැහැ ඔක්සිජන් ගන්න උස්ම ගන්න මොනවද කියලා. මේ AC එක ගහන් හිටියට මේ AC එක ඇතුලේ AC එක වැඩ ගන්න මොකක් හරි තියෙන්නේ බෑ පරිසර පද්ධතිය ඇතුලේ. අන්න ඒක අර්බුදයකට ආවා. දැන් ලෝකෙ ඊට පස්සේ හැදුනා හරිතවාදී නිවාස ක්‍රමය. අර ඉකෝපෙන්ලි මේ කන්ට්‍රැක්ෂන් ක්‍රම. දැන් ඒකට හැදුන නමක් ඉකෝපෙන්ලි. ඒ කියන්නේ මේ තියෙන වායුවත් එක්ක තවදුරටත් ඒ වායුව රැකගෙන මහා ගොඩනැගිලි පේන්න ගත්තේ කඳු වගේ දැන්. ඇයි? ජපානයේ එහෙම ගොඩනැගිලි දැක්කහම හිතන්නේ මේ කන්දක්ද ගොඩනැගිල්ලද කියලා. ගොඩනැගිල්ල පේන්නේ නැහැ ගස් වහගෙන ඉවරයි. අද අපි එතෙන්ට තල්ලු වෙනවා. අපි නම් තාම එතෙන්ට ගිහිල්ලා නැහැ. අපේ රටේ මේ උස්ම ගන්න ප්‍රශ්නයක් නැහැ. තාම ඔක්සිජන් බටේ ගාගෙන ජීවත් වෙන්න ඕනේ. හැබැයි ටෝකියෝ නුවර ඔක්සිජන් බටේ අරන් යනවා උස්ම ගන්න. නවදිල්ලි වල උස්ම ඔක්සිජන් බටේ අරන් යන උස්ම ගන්න. එහෙම නවදිල්ලි වල කොහෙවත් නෙමෙයි ඉන්දියාවේ. ආසන්න රටේ. කොළඹට වැඩි ආතක් නැහැ. අද කොළඹ ගස් දකින්න හම්බ වෙන්නේ නැහැ. අර අපි මේ පිට කරන ඔක්සිජන් මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගෙන ආයි මේ ගහකින් එපයි මේ නැවත මේ ක්‍රියාවලිය අනිත් පැත්ත හරවල ඔක්සිජන් ප්‍රමාණය දෙන්න. ඒ ක්‍රියාවලිය ඇන හිටියාම උස්ම ගන්නෙ මොනවද? උස්ම ගන්න ඕනේ නැද්ද? අන්න එතෙන්ට තල්ලු වෙනවා. මේ ක්‍රියාවලිය බද්ධයි. දැන් හිතන්න මොන මේ ක්‍රියාවලිය බද්ධයි මේ ක්‍රියාවලිය ඇතුළේ යන්නේ. දැන් මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න අර දැන් නුවර නගරය මේ අර්බුදයට ඇවිල්ලා තියෙනවා නුවර නගරේ. පාසල් පද්ධති නුවර නගරේ ඇවිල්ලා තියෙනවා. දැන් නුවර ඇතැල්ලා දාලා මිනිස්සු එන මට්ටමටපත් වෙලා තියෙනවා. හොඳ වායුවක් නෑ දලදාම අදින්න ගියාට කියලා උස්ම ගත්තාම වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් උස්ම ගන්න වෙන්නේ. නේ? මේ පිට වෙච්ච දුමාරේ මේ වෙලා තියෙනවා. මොකද කඳු පද්ධතියෙන් වට වෙච්ච නිසාත් එක හේතුවක් තියෙනවා. ගහකොළ විනාශ කළා හැම කන්දකම ගෙවල් පේන්නේ. ජපානයේ මේ ගෙවල් පද්ධතිය කඳු පේනවා. අපේ කඳු පද්ධතිය ගෙවල් පේනවා. මොකද්ද මේක? ඒ පඳු වටේ වේගෙන් කඩාගෙන දැන් හැලෙනවා. ඒ ගෙවල් එක බර වැඩි හින්දා හැලෙනවා. පස් පද්ධතිය රැක ගන්න මූල පද්ධතියක් නැහැ. මේ ක්‍රමය වැරදි. ඉතින් මේ ජීවන ක්‍රමය ඇතුලේ අපි මේක පෙළගස්ස ගන්න ඕන. එතකොට තමයි නිවැරදි ඉදිකිරීම, නිවැරදි සෞඛ්‍ය, නිවැරදි ආහාර ක්‍රමවේදය රැකෙන්නේ පරිසර හිතකාමී ඉකෝපෙන්ඩි මිනිහෙක් ඇතුළත් විතරයි. අන්න ඒකට කියනවා අපි හරිත ආර්ථික ක්‍රමයක්, හරිත ජීවන ක්‍රමයක්, හරිත මිනිසුන්ගේ හුවමාරු ක්‍රමයක් හැදෙන්න ඕන. ඒ ක්‍රමය ඇතුලේ තමයි අර අපි බලාපොරොත්තු වෙන ජීවන සුවඳ සහිත පරිසර හිතවාමී මිනිස්සෙක් ගොඩනගන්නේ. ඒකයි වඩා වැදගත් වෙන්නේ කාරණා සම්බන්ධ. දැන් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා මේ මිනිස්සාට තිබෙන වගකීම මේ වර්තමානයේ තිබෙන මිනිසාට තිබෙන වගකීම අත්දැකීම් සමගින් තමයි ඕනෑම විටක මේ මානව සමාජයේ සංවර්ධනයේ මේ පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා අවස්ථාවක් තිබෙනවා, විකල්පයක් තිබෙනවා අනාගත අභියෝගයන්ට දැන්ම ඉඳලා සූදානම් වෙන්න. දැන් අපි ගත්තොත් එහෙම අලිමිනිස් ගැටුම් වගේ ප්‍රශ්න වුණත් නිවැරදි ලෙස විසඳ ගන්න හොඳ ප්‍රවේශයක් අපිට ලබා ගන්න පුළුවන්. අවසන් වශයෙන් මම කැමති මෙන්න මේ වගේ ප්‍රවේශයකට යොමු වෙන අපේ හාමුදුරනේ අපේ රටේ තිබෙන මේ වන ආවරණය ඉහළ දැමීම සඳහා අපිට තිබෙන ප්‍රවේශයන් මොනවද? ඒ වගේම අපේ ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනයට ගන්න පුළුවන් ප්‍රවේශයන් මොනවද? ඒ වගේම විශේෂයෙන්ම සාකච්ඡා කරන්න අවශ්‍යයි මේ පාරිසරික සංචාරක ක්‍රියාවලිය. මේ සමස්තය පිළිබඳ අපි පැහැදිලි කිරීමක් කරමු අපේ හාමුදුරුවනේ අවසාන වශයෙන්. ජෛව විවිධත්වය හා පාරිසරික සංරක්ෂණය කළමනාකරණය ගැන කතා කරනකොට ওই කාරණා ටික අපිට තා වැදගත් සාකච්ඡා කරන එක.
උදාහරණයක් වශයෙන් ගත්තහම පස්සේ ලංකාවේ අලි මිනිස් ගැටුම කියලා කියන්නේ ඇත්තටම අපි විසින් නිර්මාණය කරගත්ත දෙයක්. දැන් අලි මිනිස් ගැටුම කොච්චරද කියලා මේ කිව්වොත් එහෙම අපේ දවසකට අලි 3 දෙනෙක් මිය යනවා. අලියෙක් දෙන්නේ 3 දෙනෙක් ආසන්න වශයෙන් මිය යනවා. හැම සතියකට මිනිහෙක් මිය යනවා. මොනතරම් අර්බුදයක්ද කියලා හිතන්නකෝ. රටේ හැම දවසකටම අලි දෙන්නේ 3 දෙනෙක් මිය යනවා. හැම සතියකට මිනිහෙක් මිය යනවා. පහුගිය මේ මාස කීපේ මිය ගිහිලා තියෙනවා අලි 231ක්. මිනිස්සු 83 දෙනෙක් මිය කියලා තියෙනවා. අලි මිනිස් කටුම. ඇයි? මේ තියෙන පාරිසරික කල්පනාකරණය සහ සංරක්ෂණ ක්‍රියාවලියකට ගිහිලා නැති එක. අපි ගිහිල්ලා වනාවරණය කම්මු එකට. දැන් වනය සුද්ධ කළ නිවාස හදනවා. වනය සුද්ධ කළ අවදිමත් කුෂිකර්ම කටයුතු වලට යනවා. අවදිමත් වැඩවලට. නැත්තම් මහා බහුජාතික සමාගම් වලට අලි ජීවත් වෙන කොට්ටාස දෙනවා. අක්කර 12000 15000 20000. එක්කෝ ලොකු සංවර්ධන ව්‍යාපෘතියට ක්‍රිකට් ග්‍රවුන්ඩ් මේ ක්‍රීඩා පිට්ටනේ ජාත්‍යන්තර මට්ටමේ ඒවා මොකද්ද මෙන්න සංවර්ධන ව්‍යාපෘති එක කිව්වහම එක පාලකයෝ වෙනවා අපි එකක් නොකියමුකෝ අවදිමත් සංවර්ධන ව්‍යාපෘති ඒවෙහි ප්‍රතිඵල මොනවද අර කැලෑ ජීවත් වෙන සත්තු එළියට එනවා කලමනාකරණය අවුල සංරක්ෂණ විධික්‍රම අවුල ඊළඟට අලි මිනිස් ගැටුමක් වර්ධනය වෙනවා ඒකට ඊට පස්සේ කියනවා අලිය වැරදි කියලා. අපි කියන මිනිස්සු වැරදි කියලා. දැන් මෙන්න මේ මැද කලමනාකරණ ක්‍රියාවලිය තමයි අපි හදන්නට ඕන. මේ දෙකටම චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. මේක මැද කලමනාකරණ ක්‍රියාවලියක් හදන්න ඕන. ඒ ක්‍රියාවලියට විතර විසඳුමක් තියෙන්නේ. ඒ ක්‍රියාවලිය මොකද්ද? ඒ ක්‍රියාවලිය කැලේ ජීවත් වෙන අලියට අදාළ කරන කැලේ ප්‍රදේශي ඌට වෙන් කරලා තියන්න ඕන. උගේ ජීවන ක්‍රියාවලිය තියෙන එක ඇතුලේ. දැන් අලිය ටිකක් උස මහත් නින්ද ගැහුවම මැරෙන නිසා අලි ක්‍රියාවලිය අලි මිනිස් ගැටුමක් වර්ධනනවා. හැබැයි ඕක ඇතුලෙන් ජීවත් වෙන මීමන්න, හාව, මුව ඌ ගැටුමක් නැහැ. ඌ මැරලා යන හින්දා උරඟි මැරලා යනවා. ඒ ක්‍රියාවලිය අර ගැටුමක් නැති නිසා එතනින් යට ඒ තත්ත්ව ජීව කොටස් ඉවරයි. ශාක කොටස් ඒ ආවේනික විශේෂ ලෝකයේ දකින්න ලැබෙන්නේ නැති මාළු විශේෂ ඒ ඔක්කොම එතනින් යට ඉවරයි. ඒ නිසා අපි පරිසර සංරක්ෂණ කළමනාකරන ව්‍යාපෘතිය ඇතුලේ වැඩසටහන් හදන්නේ මේ සංවර්ධන ක්‍රියාවලිය මිනිහාට පරිසරයට බාධාවක් නොවන මිනිහාට සුරක්ෂිතභාවයට රැකෙන විදියක්. ඒ ක්‍රියාවලිය ඇතුලේ තමයි මිනිහටයි පරිසරයටයි සුරක්ෂිතභාවයක් හැදුනොත් තමයි මේක පැවැත්මක් තියෙන්නේ. එහෙම නැත්නම් පවත්න්නේ අපි ගිහිල්ලා අලිමං කඩුල ගෙවල් ඇදුවාම අලි ගාලා මිනිස්සු මරලා දානවා. මිනිහට වැඩකුත් නැහැ. ගෙවලු වැඩකුත් නැහැ. අලියට වැඩකුත් නැහැ. අලිය මිනිස්සු මරන්නේ කැමැත්තෙන් නෙවෙයි. වෛරයකින් නෙවෙයි ඌට ජීවත් වෙන පරිසරයක් ඉල්ලලා. උදා ඊළඟට කිව්වා දැන් මේකට උත්තරයක් තමයි වනවැස්ම වර්ධනය කරන එක. දැන් වනවැස්ම අඩුම ගානේ 125ක් 26ක් යනවා. 116 සත්‍ය වනාන්තර වනස්පති. දැන් මේක තල්ලු කරගෙන යන්න ඕනනේ. ලංකාවේ එහෙම තල්ලු කරගෙන යන වැඩසටහනක් නැහැ. අපි වනාන්තර පද්ධතිය හඳුනාගත්ත වනාන්තර පද්ධති විශාල ප්‍රමාණයක් තියෙනවා ගැසට් කරන්න. රක්ෂිත වනාන්තරයට. හැබැයි එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්තේ මේ ඉඩම් ටික සමාගම් වලට පුද්ගලයන්ට හිතවත් අයට විකුණලා ගන්න ඕනින්ද. බෙදලා දෙන්න ඕනින්ද. රටවල් වලට බෙදලා දෙන්න ඕනින්ද. ඒ ක්‍රමවේදයේ තියෙන විධිමත් භාවයක් නැතිකම, අවංක භාවය නැති බව, රටට ආදරේ නැති භාවය නිලධාරීන්කෝ අනිත් පාලකයෝ ඒ නිසා තමයි මේ ගැටුම මේ තරමට වර්ධනය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට අවංක භාවය තියෙනවා. පුරවැසියේ ඉඳලා අවංක වෙන්නට ඕන. පුරවැසියේ ඉඳලා අවංක වෙනකොට නිලධාරිය අවංක වෙනවා. ප්‍රාදේශීය ග්‍රාම නිලධාරිය පුද්ගලයා ඉඳලා අවංක වෙන්න ඕන රටට. ඒ අවංක භාවය ඇතුලේ තමයි සංරක්ෂණ ක්‍රියාවලිය තියෙන්නේ. ඒ අවංක භාවය ඇතුලේ තමයි කළමනාකරණ ක්‍රියාවලිය තියෙන්නේ. ඒ අවංක ක්‍රියාවලිය ඇතුලේ තමයි මිනිහාගේ හා සත්ත්ව ශාකයන්ගේ පැවැත්ම තියෙන්නේ. මතක තියාගන්න. සත්‍යයේ පැවැත්ම නැහැ කියන්නේ ශාකවල පැවැත්ම නැහැ කියන්නේ මිනිහාගේ පැවැත්ම ඉතින් හරි ඉවරයිනේ. හරියට අත්තක මේ පැත්තේ ඉඳලා මේ පැත්තෙන් අත්ත කපනවා. අපි දෙගොල්ලොම බිම. ඒ නිසා පැවැත්ම තියෙන්නේ මේ සමස්තේ. උදාහරණයක් ඔබතුමා දැන් ඊළඟට ආවෝ ජලපෝෂක පෙදිර ආරක්ෂා කරගන්න. කෙන්ක අහුවාම ඕටිය. දැන් මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරගන්න වෙනවා. මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරගත්තේ නැත්නම් මධ්‍ය කඳුකරේ විඳ වැටුනොත් අපි වතුර අපි කොහින් ගිහින්නද? මැලේසියාවෙන් වතුර ගිහින්නද? ඉන්දියාවෙන් වතුර ගිහින්නද? කවුද වතුර බෝතලේ දැන් මේ
මං දැක්ක වතුර බෝතලක තියෙනවා පුංචි වතුර බෝතලේ රුපියල් 38යි. බීම වලට වඩා මිලයි වතුර. මතකද තියාගන්න. රුපියල් 38යි. අර පුංචි වතුර බෝතලේ. ඔක මත ලොකු එක 80ක් විතර ඇති. ලොකු ලීටරේ බෝතලේ නේ 80ක් විතර ඇති. ඉතින් වතුර මිලයි. වතුරේ මිල අපි බෝතල් කරාම ඔච්චර මිල නම් පිට රටින් ගිහලා වතුර එකක් බිව්වොත් කොහොම ගණන් වෙයිද? නේ? මේ රටේ තියෙන වතුර ටික බෝතල් කරලා දෙන්නේ ඔය. එක එක නම් වලින්. හැබැයි ඕක පිට රටින් ගෙනත් දෙන්න කිව්වා. නෑ. මේ පරිසරය තමයි අපි එතකොට රුපියල් 3-400ක දවසක වතුර විතරක් බීලා තියෙනවා. ඈ? එතකොට උෂ්ම කොච්චර ප්‍රමාණයක ඔක්සිජන් ප්‍රමාණය හිතන්නකෝ. 80000ක විතර ඔක්සිජන් ආවක් තියෙනවා දවසකට. ඒක හිතන්න ඒ ඔක්කොම සල්ලි වලට ගන්න ගියොත් එහෙම මොනතරම් මිනිහෙක් නිර්මාණය වෙන්නවද? මේ පටල පද්ධතිය එහෙම පිටින් කන පිට ගාලා තමයි ආරවන්නේ. මේ ක්‍රමය අවදිමත් අසංවර සහ අසාර්ථක ක්‍රමයක් කියන එක තමයි ලෝකේ අද සාකච්ඡාව තියෙන්නේ. බහුජාතික සමාගම් බිඳ වැටලා තියෙනවා. ලෝකේ ධනවත් රාජ්‍ය බිඳ වැටලා තියෙනවා. අද තිරසර සංවර්ධනයට ඇවිල්ලා තියෙන එක. කොහොමද තිරසර සංවර්ධන ව්‍යාපෘතිකට යන්නේ? මේ පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන, රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කරන, වනාන්තර පද්ධති ආරක්ෂා කරන, ජෛව විවිධත්වය ආරක්ෂා කරගෙන සංරක්ෂණ වැඩපිළිවෙලකින් කළමනාකරන වැඩපිළිවෙලකට යන්න තිරසර ව්‍යාපෘතිකට යන්න. ඒ පැවැත්ම ඇතුළේ විතරයි මිනිහගේ සාක සත්ත්ව ජීවයේ මේ මහ පොළොවේ මේ විශ්වයේ පැවැත්ම පවතින්නේ කියන එක අවසාන වශයෙන් අපි හැම දිනකටම මතක් කරලා දෙන්නට ඕන. එහෙමයි. ජෛව විවිධත්වය හා පාරිසරික සංරක්ෂණය කියන සමස්ත කාර්යයේ සාරාංශය ඒ සංරක්ෂණය තුළින් හොඳ කළමනාකරණයක් තුළින් අපි නව ප්‍රවේශයන් වෙත යොමු වෙමින් පරිසරය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ජෛව විවිධත්වය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම. අද දවසේදී අපිට මේ සඳහා නිසි මඟ පෙන්වූයේ සුරකිමු ශ්‍රී ලංකා පදනමේ ගරු සභාපති පූජ්‍යපාද පාහියංගල ආනන්ද සාගර අපේ හාමුදුරුව අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට. අපි එළඹෙන සතියේත් හමු වෙමු මිහිකත තුළින් පරිසරය රැකගන්න අලුත් ප්‍රවේශයක් ලබාගෙන අලුත් මාතෘකාවක් සමගින්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.